උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශ නිශාන්ති සල්පිටිකෝරාල. ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය. රාජ්‍ය ඇමති දිලුම් අමනුගම මහතා හා බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද. ගෑස් පිපිරීම් වලට හේතුව ඒ පිළිබඳව සොයා බැලූ විමර්ශන කමිටුව හෙළි කරයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට තවත් $25,000ක වන්දියක්. ගෙවී ගිය වසර 3 තුළ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් අවතැන් වූ පවුල් 16,000කට නිවාස. රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටියදී කළ නැව් කණදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන. ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද රට තුළ වේගෙන් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් කුසලානයේ වෙනුවෙන් යාපනය හා ගාල්ල කණ්ඩායම් හෙට තරගබිමේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ඉදිරි ඇමති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. විදේශ සංචිත කඩා වැටීමට එක් විසඳුමක් ලෙස මහ බැංකුව මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සාකච්ඡා කර ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේය. එය එක් විසඳුමක් පමණි. ඉන් සමස්තයටම විසඳුමක් නොලැබෙන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය. ඉන්ධන ආනයනය සඳහා රජය මාසිකව අමරිකානු ඩොලර් කෝටි 35-40 අතර මුදලක් වැය කරන බවද ඔහු සඳහන් කළේය. ඉන්ධන මිල ගණන් ඉහළ නැන්වීම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයේ මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා අද බස් සංගම් නියෝජිතයින් හමු වෙයි. ඉන්ධන මිල ඉහළ දැමුවද මේ අවස්ථාවේ ලංගම හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකිය. එහෙත් බස් රථ සඳහා සහන සැපීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමනුගම මහතා කියයි. මෑත කාලීනව ගෑස් සංයුත්තයේ සිදු වෙනස්කම් හා නිවැරදි නියාමනයක් නොවීම පසුගිය කාලයේ සිදු ගෑස් උඳුන් පුපුරා යාම හා ඒ සම්බන්ධ අනතුරුවලට හේතුව බව ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීමේ විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා කියයි. සංයුතියේ වෙනස් වීම හේතුවෙන් ඇති වූ පීඩනය කල් ඉක්ුත් වූ හා දුර්වල උපාංග සහිත උඳුන්වලට දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම ගෑස් අනතුරු සිදුවී ඇතැයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. එහිදී තවදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා. මේක බොහෝ විට අපිට හිතන විදිහට මේ අපි ලංකාවට දැනට ගෙන්නන්නේ මිශ්‍ර ගෑස්. ඒතර අර මුලදී එක පැත්තකින් මේක නිවැරදිව නියාමනය නොවෙච්ච නිසා එක පැත්තකින් අනිත් පැත්තෙන් තමන්ට හිතෙන ආකාරයට තමන්ට ගැළපෙන ආකාරයේ හිතලා සංයුතිය වෙනස් වීම නිසා ඒ සංයුතියේ වෙනස්සේ අවසාන ආගයට ඇවිල්ලා. ඇත්තටම දැන් 40ට අඩු අවස්ථා ඕන තරම් අපි දැක්කා. 30 ගණන් වල අවස්ථාවක් දැක්කා. ඒතර ඒක තමයි අපි ඔබතුමාලා කොච්චර කිව්වත් මේ නියාමනය නැතිවීම තමයි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට කර්මාශාලාවකට වෙනස් කරන්න නම් නියාමන අධිකාරියක් තියෙනවා. ඒකෙන් අවසර ගත යුතුයි. ඒ අවසර අරගෙන තමයි වෙනස් කරන්න ඕන. මොකද ලෝකේ ගත්තම මම හිතුවා ඔබතුමාලා හොයලා බැලුවොත් ගොඩාක් රටවල් වල මේ සංයුතියට අගයක් නැහැ. හැබැයි කැමති විදිහට වෙනස් කරන්න බෑ. ඒ සඳහා නියාමන අධිකාරියක් තියෙනවා. අධිකාරියක අවසර ගත යුතුයි. ඒක අපි පැහැදිලිව සඳහන් කරලා නිවැරදි නියාමනයක් සිදු නොවීම. එතකොට ඒකට ගෑස් සමාගමත් නියාමනය සඳහා තියෙන සමාගම දෙකලොක කියන්නේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් නැති වූ පරිසර හානිය සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක් වන්දි වශයෙන් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ නියෝජිතයෝ එකඟ වෙයි. එම මුදල ගෙවන්නේ නෞකාව ගිනි ගැනීමෙන් පසු අපවිත්‍ර වූ මෙරට මුහුදු සීමාව පිරිසිදු කිරීමට පසුගිය ජූනි මාස 3 වෙනිදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා කාලය තුළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය වැය කළ මුදල් පියවා ගැනීමට බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය කියයි. එම කාල සීමාව තුළ ලැබිය යුතු මුළු මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 39කි. එහෙත් අදාළ නෞකාවේ රක්ෂණ නියෝජිතයා අනුමැතිය දී ඇත්තේ ඩොලර් ලක්ෂ 25කට පමණි. ඉතිරි මුදල් ලබා ගැනීම සඳහා තවත් තහවුරු කිරීමේ ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු බව සභාපතිනිය පැවසුවාය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට හා ඉන් සිදු වූ සමුද්‍ර හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 36ක් මීට පෙර ශ්‍රී ලංකාවට ලැබී තිබේ. නෞකාවේ ගින්න හේතුවෙන් ඍජුව හා වක්‍රාකාරයෙන් ධීවරයන්ට සිදු අලාභය පියවීමට ධීවර දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වන්දි ඉල්ලීමට අදාළ රක්ෂණ සමාගම යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. එම නිසා අදාළ වන්දි මුදල ඉදිරි කාලයේදී ලබා ගැනීමට හැකිවනු ඇතැයි ලහඳපුර මහත්මිය විශ්වාසය පළ කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටියේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නැව් 8ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදු දීම සම්බන්ධ පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරයි. එම දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඒ බව දැනුම් දුන්නේය. අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතායි. ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලීම සඳහා සපයා ඇති ධාරිතාවෙන් ශ්‍රී ලංකාව භාවිත කරන්නේ 50% පමණක් බවත් ධීවරයන්ට ඇති අයිතිය උදුරා ගනිමින් චීන සමාගමකට එම අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබා ගන්නා පරිදි අදාළ ගිවිසුම අත්සන් කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පොලිස් නිලධාරීන්ගේ ගැටළු සොයා බැලීම සඳහා සෑම මාසකම පොලිස් දිනයක් පැවැත්වීමට තීරණය කෙරෙයි. එහි පළමු වැඩසටහන බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,80,922කි. ඊයේ ආසාදිතයෝ 713 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 24ක් තහවුරු කළේය. පිරිමි 11 දෙනෙක් හා කාන්තාවෝ 13 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 19කි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගනිමින් කාන්තා හිංසනය වැළැක්වීම හා සයිබර් ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියෝ දැනුම්පත් කෙරෙති. ඒ සඳහා සංවිධාන කළ වැඩමුළුවක් එම ප්‍රාදේශීය සභා ශ්‍රවණාකාරයේදී ඊයේ පැවැත්විණි. ආසියානු පදනම ඒ සඳහා අනුග්‍රහය දැක්වීය. මුල්ලමාවිය සංවර්ධන නිලධාරී භාග්‍යා කන්ද උඩ මහතාගේ සම්බන්ධීකරණයෙන් එය සංවිධාන කර තිබිණි. මුල්ලමාවිය සංවර්ධන නිලධාරී භාග්‍ය කන්ද උඩ මහතාගේ සම්බන්ධීකරණයෙන් එය සංවිධාන කර තිබිණි. ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවය ඉදිරිපත් කරන චිත්‍රපට ගී වැඩසටහන මෙවර ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිනිය වෙනුවෙන් වෙන් කෙරෙයි. හෙට පෙරවරු 10 සිට 11 දක්වා ප්‍රචාරය වන එම වැඩසටහනට 60 හා 70 දශකවල ඇය චිත්‍රපට සඳහා ගැයූ ජනප්‍රිය ගීත රැසක් ඇතුළත් වෙයි. ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිනියගේ 83 වන ජන්ම සංවත්සරයේද හෙටට යෙදී තිබේ. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය ගෙවී ගිය වසර 3 තුළ අභ්‍යන්තරව අවතැන්නුවන්ගෙන් පවුල් සඳහා නිවාස 16,000ක් සපයා ඇතැයි උතුරු හා නැගෙනහිර පළාත්වල රජයේ විශේෂ පහසුකම් සපයන්නෙකු වන ගීතනාත් කැසලිංග මහතා කියයි. මේ වසරේදී එලෙස සපයා ඇති නිවාස සංඛ්‍යාව 6,000කි. සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය මෙවන විට කඩිනමින් නැවත පදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවතැන් කඳවුරුවල සිටින පවුල් සංඛ්‍යාව සීග්‍රයෙන් අඩුවෙමින් පවතී. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ක්ෂේත්‍ර කිහිපයක වර්ධනය මන්දකාමී වුවද අවතැන් කඳවුරුවල සිටින පවුල් නැවත පදිංචි කිරීම සඳහා අරමුදල් හා ඉඩම් සැපීමට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයට හැකිවිය. ලබන වසර වන විට උතුරේ පවතින සරණාගත කඳවුරු සියල්ල වසා දැමීම රජයේ අපේක්ෂාව බව කැසලිංග මහතා පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. වලවේ ගඟ ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර වැලිගොඩ දැමීම හේතුවෙන් ප්‍රජාජල ව්‍යාපෘතිවලට ප්‍රමාණවත් තරම් ජලය නොලැබීමෙන් තමන් පානීය ජල දුෂ්කරතාවලට මුහුණ දී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හත්පෝරුව හා වෙනිවැල් ආර ප්‍රජා ජල ව්‍යාපෘතිවලට එම බලපෑම් එල්ල වී තිබේ. වලවේ ගඟේ අනවසර වැලිගොඩ දැමීම වහා අත්හිටුවන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. සූරියවැව ප්‍රාදේශීය ලේකම්තුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සීල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වටම්. අදම CIB එන්න. කොරෝනා වෛරසයේ ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. අමරිකාවේ ඔමික්‍රෝන් ආසාදිත පළමු මරණය ටෙක්සස් ප්‍රාන්තයෙන් පසුගිය සඳුදා වාර්තා විය. එම පුද්ගලයා මීට පෙර දෙවතාවක්ම කොරෝනා ආසාදනයට ලක් වූවෙකු බවත් ඔහු කොරෝනා මර්ධන එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බවත් එම ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන බව අමරිකාවේ වසංගත පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පවසයි. ගෙවී ගිය සතිය තුළ එරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 73%ක්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදනය වූවන් බව එරට නවතම දත්ත පෙන්වා දෙයි. මලයාසියාවට බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව අනාවැකි පළ වෙයි. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 14කි. තවත් මල සිරුරු හමු වෙමින් පවතී. 50,000කට අධික පිරිසක් අවතැන්ව පසු වෙති. දශක ගණනාවකට පසු එරටින් වාර්තා වූ දරුණුතම ගංවතුර තත්ත්වය පසුගියදා වාර්තා විය. ප්‍රාන්ත 8කට එහි බලපෑම එල්ල වී තිබේ. නගර හා ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති අතර ඒවාට යාමේ කිසිදු හැකියාවක් නැතැයි මලයාසියානු බලධාරීහු පවසතේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සීල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වටම්. අදම CIB එන්න. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ගම්මාන 17ක ඒ ක්‍රියාත්මක වන බව දිසා ලේකම් ධර්මසිරි විරතුංග මහතා කියයි. බතික් නිෂ්පාදනය බිම්මල් වගාව ඇතුළු ව්‍යාපෘති රැසක් ඒ යටතේ ආරම්භ කර තිබේ. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන සඳහා රුපියල් කෝටි 11ක්ද අදාළ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 5ක්ද වැය කර ඇතැයි දිසා ලේකම්වරයා කියයි. දහසකට අධික පිරිසක් මෙම ව්‍යාපෘති සඳහා එක්ව සිටිති. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
පොල් මිලදී ගන්නා මුදලින් ප්‍රමිතියෙන් යුතු පිටිකල පොල්කිරි හෝ පෙරසැකසූ පොල්කිරි මිලදී ගන්නේ නම් අපිට වැඩි පොල්කිරි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. රසයේ වෙනසකුත් නැහැ. වසවිසත් නැහැ. වියදම අඩු නිසා භාවිතයට හුරු වුණොත් එය ඔබටත් රටටත් ඉදිරියක්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත් ජෙෆ්නා කෙන්ස් කණ්ඩායම ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් පූර්ව වටේ තරගයේදී දඹුල්ල ජයන්ට් කණ්ඩායම පරදවා ලකුණු 23ක ජයක් අත්කර ගැනීමට ජෙෆ්නා කෙන්ස් කණ්ඩායම සමත් විය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටී. ඒ අනුව ජෙෆ්නා කෙන්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් කුසලානය වෙනුවෙන් හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට තරගවදී. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රීඩා උළෙලේ පෙරමුණේ සිටී. කොළඹ හා පුත්තලම දිස්ත්‍රික්ක පිළිවෙලින් දෙවන හා තුන්වන ස්ථානවල පසුවේ. කුරුණෑගල දිස්ත්‍රික්කයට සිව්වන ස්ථානයත් යාපනය දිස්ත්‍රික්කයට පස්වන ස්ථානයත් හිමිව තිබේ. ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ. මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා 9ක් බිහිවිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB හරහා එවන සෑම විදේශ මුදල් ඒකකයක් සඳහාම ඇමරිකානු ඩොලර් අගය මත ඩොලරයකට අමතර රුපියල් 10ක් සහ තවත් තෑගි 2021 දෙසැම්බර් 31 දක්වා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලබන මාර්තු මාසයේ සිට සිය ස්වර්ණ ජයන්තිය සමරයි. 1972 මාර්තු 16 වෙනිදා එම බැංකුව ආරම්භ කෙරිණි. වසරක් පුරා දිවෙන සමාජ ආර්ථික සත්කාරක සේවා පෙරටු කරගනිමින් ස්වර්ණ ජයන්තිය අභිමානවත්ව සැමරීමට සැලසුම් කර ඇතැයි බැංකුවේ සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පවා ගණදනුකරුවන්ට සහන සැලසමින් මුල්‍ය පහසුකම් සැපීම, තැන්පතු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම, අක්‍රීය ණය අනුපාත අඩු කර ගැනීම ආදිය සිදු කිරීමට හැකි වූ බව ඇය ප්‍රකාශ කළාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂි කලාප 9ක ගම්මිරිස් හා කුරුඳු වගාව ව්‍යාප්ත කෙරේ. සහනාධාර පදනම යටතේ වගාකරුවන්ට වගා උපදෙස් හා පැළ සැපයේ. දැනටමත් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 300ක කුරුඳු වගා කර තිබේ. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පමණක් අක්කර 100ක එම වගාව සිදු කර තිබේ. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගෙවතු ගම්මිරිස් වගාව සිදු කෙරෙන අතර හෙක්ටයාර 30ක ගම්මිරිස් පැළ 20000ක් පමණ රෝපණය කර තිබේ. අම්බලන්තොට ගල්ල බිලියත්ත වලස්මුල්ල කටුවන බීරකැටිය සූරියවැව හා ඕකේ වෙල යන කෘෂි කලාපවල අපනයන කුරුඳු වගාව බහුලව සිදු කෙරෙන බව හම්බන්තොට දිස්ත්‍රික් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කියයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතී. මීළඟට දවසේ සටහන. රටක විවිධ ශේෂ්ත්‍රවල සේවකයින් වර්ජනයේ යෙදෙති. ඒත් වෛද්‍යරුන්ගේ වැඩවර්ජනයෙන් දැඩි පීඩාවකට ලක්ව අන්ත අසරණ තත්ත්වයට පත්වෙන්නේ අහිංසක රෝගී ජනතාවයි. රෝගියෙකු යනු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අසරණ පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇතැම් විට කුඩා හිසරදයකින් හෝ රෝගියෙකු මිය යා හැකිය. ඒත් මල්ලක සායන කාඩ්පත් ටික දමාගෙන බස් රථයකින් පැය ගණන් පැමිණ මාසකට සතියකට වරක් නොමිලේ ලැබෙන බෙහෙත් ටික ගන්නට එන අසරණ වයෝවෘද්ධ මව්වරු පියවරු මොනතරම් සිටීද? තේ කාට උගුරක් බී පැය ගණන් රෝහලේ බංකුවකට වී තමාගේ වාරයන තෙක් බලා සිටින මේ අසරණින් දොස්තරලා වැඩ නැතයි දැනගත් විට අන්ත අසරණ තත්ත්වයට පත්ව පිට යන දර්ශන මොනතරම් ඛේදනීයද? මේ අසරණයන් බිල්ලටගෙන තම අවශ්‍යතා ඉල්ලීම් දිනා ගන්නට වර්ජනය කරන වෛද්‍යරුන්ට සැමදා රෝගින් බිල්ලටගෙන කරන වර්ජනයෙන් රිදවන්නට දනවන්නට කටයුතු කරන්නේ කාටද? මේ අසරණ රෝගින් බිල්ලට නොගෙන ඒ ප්‍රශ්න විසඳා ගැනීමට වෙනත් ක්‍රමයක් ඔවුන්ට නැතිද? පසුගිය කොවිඩ් කාලයේදී මාරාන්තික කොවිඩ් රෝගීන් අපේට තබාගෙන ඖෂධ ශාස්ත්‍රයේ ඉල්ලීම් දිනාගත්තා. දැන් මේ පවතින්නේ රටේ අමාරුම අවස්ථාවක්. රටේ ජනතාව වෛද්‍යරු හඳුන්වන්නේ දෙවිවරු ලෙස. බෙහෙත් උගුරක් දී වේදනාවට සහනය දෙන වෛද්‍යරුන්ට රෝගයාගෙන් ලැබෙන්නේ පින් සිද්ධ වේවා මහත්තයෝ කියාය. ඊයේ දවස පුරා රටේ දහස් ගණනක් රෝගීන් දුකට පත් සිටියා. රටේ ජනතාව හදවතින්ම වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කළා. රෝගීන් බිල්ට තබාගෙන කරන මේ වර්ජනය නවතා වෙනත් ක්‍රමවේදයකින් ඉල්ලීම් වලට විසඳුම් ලබා ගන්නට කටයුතු කරන්නේ නම් වෛද්‍යවරු මේ රටේ අහිංසක ජනතාවට කරන උතුම්ම සත්කාරයක් බව අප සඳහන් කරමු. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය. රාජ්‍ය ඇමති දිලුම් අමනුගම මහතා හා බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද. ගෑස් පිපිරීම් වලට හේතුව ඒ පිළිබඳව සොයා බැලූ විමර්ශන කමිටුව හෙළි කරයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට තවත් $25ක වන්දියක් ගෙවී ගිය වසර 3 තුළ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් අවතන් වූ පවුල් 16,000කට නිවාස. රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටියදී කළ නැව් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන. ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් කුසලානය වෙනුවෙන් යාපනය හා ගාල්ල කණ්ඩායම් හෙට තරගබිමේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න දහවල් 12:45ට.